සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අබ්බෝ මුත්තෝව චන්දිමාති. නිත් ධර්මදක්ෂිනා සදහම් දේශනා මාලාවෙහි අධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නා වූ සදහැවර පින්නතුනි, තථාගත බුදු පියාණන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම හැම විටම උපමා සහිතයි. කියන්නට බැරි දෙයක් උපමාවක් මගින් පැහැදිලි කරමින් මිනිසාගේ අවබෝධය පුළුල් කරන එක, ගැඹුරු කරන එක, ඒ වගේම යථාබෝධයට සමීප කරන එක තමයි හැම විටම උන්වහන්සේ කරලා තිබෙන ධර්ම ප්‍රාතිහාර්ය. මේ පිළිබඳව සොයාන යන අපට අවුරුදු 40ක් 45ක් තිස්සේ යම් යම් කරුණු පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කරන්නට ලැබීම තුළින් අපි සමාජයේ නොදක්නා තරම් දුරට යමක් දකිනවා. එසේවත් අපට එකවර පැහැදිලි කරන්නට අපහසු වෙලා තිබෙනවා. සමාජයේ දැක්ම සහ අපේ දැක්ම අතර පරතරයක් පවතිනවා. ඒ සෑම විට ගැටීමකට හේතු වෙනවා. මෙබැවින් අපි පියවරෙන් පියවර ප්‍රවේශමෙන් තමයි ඔබේ දැනුම පළල් කරගෙන ඉන්නේ. මොකද ඔබ සාමාන්‍ය කෙනෙක් නම් ඔය ගුවන්විදුලි ධර්ම දේශනාවක් නැත්තම් සාමාන්‍ය ගෙදරක වණක් අහලා ඒක ඇත්ත කියලා පිළිගත්ත අය. අපි එසේ නෙවෙයි. අපි අවුරුදු 40ක් 45ක් තිස්සේ ත්‍රිපිටකය කියවලා ඒ සියල්ල සංසන්දනය කොට වඩාත් යථාරූපීව ගලපගත්ත අය. එතකොට ඔබේ ගොඩේ මමත් හිටියා අවුරුදු 20ක් 25ක් වෙනතුරු. ඒ දැක්ම කොතරම් බොළඳද නොගැඹුරුද කියන එක අද මම දන්නවා. ඒකෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා පින්දහම් කරලා සතුට ලබා ගන්න. නමුත් ලෝභ දේශ මොහයන් බලවත් වෙන එක නවත්තන්න පව් කරන්නාටත් බෑ, පින් කරන්නාටත් බෑ. ලෝභ දේශ මොහයන්ගේ දුකින් මිදෙන්නට හැකියාවක් එතකොට නැතුව යනවා. ඒ දුක කොහොමත් විඳින්න වෙනවා. මෙන්න මේ නිසා ජීවිතය තුළ මීට වඩා වෙනත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ පුණ්‍ය විපාක එසේ තිබියදී ලෝභ දේශ මොහයන්ගේ දුකින් මිදෙන්නේ කොහොමද කියන කාරණය සමාජයට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව අපට සූත්‍ර දේශනා ඕනතරම් කරන්න තිබෙනවා. නමුත් මා මෙහි මාස 2ක් 3ක් තුළ ධර්ම දේශනා කළ කෙනෙක් වශයෙන් මේ සූත්‍ර දේශනාවලට යන්න තාමත් කිසියම් පැකිලීමක් කරනු ලබනවා. ක්‍රමයෙන් පැහැදිලි කරලා ඒවට යන්න ඕන කියන අදහසේ ඉන්න නිසා. මේ ගාථාවක කරුණු පැහැදිලි කිරීමටත් පැයක් යන විට සූත්‍ර දේශනා සඳහා පැයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සූත්‍ර දේශනා කොටස් වශයෙන් තමයි අපිට ඔබේ අවබෝධය, මොකද අපිට මෙතන බණ කියන සතුට නෙමෙයි තියෙන්න ඕන. ධර්ම දේශනා අපි ඕනතරම් කරනවා, ඒ සතුට අපිට තිබෙනවා. නමුත් ශ්‍රාවක පිරිසට ධර්ම ශ්‍රවණයකට තේරුම් ගැනීමේ හැකියාවයි ලබා දෙන්න ඕන. ඒ සඳහා ඉවසීමෙන් අපි ඉදිරියට යන්න වෙනවා. මෙන්න මේ ඉලක්කය මුල් කොටගත් ධර්ම දේශනාවක් කිරීම සඳහා තමයි මම මේ ධම්පදයේ ගාථාවක් අද මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මෙහි පවතිනවා ඔබ දන්න වචනයක්, නමුත් ඒක පවතින්නේ ඔබ දන්න අර්ථයෙන් නෙමෙයි, ගැඹුරින්. ඔබ ධර්ණාර්ථයනොත් ඒකට අර්ථය යොදන්න පුළුවන්. සමාජය යොදලා තියෙන්නේ එහෙම තමයි සමහර විට.
අන්න ඒ කෙරෙහි අපේ අවධානය යොමු කරගනිමු. යෝච යම් කෙනෙක් පුබ්බේ මුල් කාලයේදී පමජ්ජිත්වා ප්‍රමාද වී පමා වී සිට පච්චාසෝ පසුකාලීන ඔහු නොපමා වේද. සෝ ඔහු ඉමං ලෝකම් මේ ලෝකේ පභාසයේදී ප්‍රවාහමත් වෙනවා බබලනවා වලාකුලින් මිදුන සඳමෙන්. දැන් සඳ වලාකුලට ආවරණය වෙ තිබෙනකොට බබලන්නේ සඳ තියෙනවා බබලන්නේ. බබලන්න මොකද වුණේ සඳේ වෙනසක් වුණේ නැහැ වලාකුළු තමයි ඉවත් වුණේ. මේක ලෞකිකයට ගලපන්න පුළුවනි. මේක ගලපලා තියෙන්නේ අඟුලිමාල හිමියන්ගේ චරිතයට. එතකොට අඟුලිමාල හිමියන් අහිංසක වෙලා ඉඳලා අඟුලිමාල වෙලා මිනිමාර්පු එක පුබ්බේ පමජ්ජිත්වා. පසු කාලීන වෙයින් නිති රහතන් වහන්සේ බවට පත් වුණා. එතකොට ඔහුගේ ජීවිතය ආලෝකමත් වුණා. එන අපට අර්ථයක් ගන්න පුළුවනි. සොරකම් කරමින් ඉඳ, සතුන් මරමින් ඉඳ, මත්පැන් බොමින් ඉඳ, බොරු කරමින් ඉඳ යෝච පුබ්බේ පමජ්ජිත්වා. පච්චාසෝ නම් පමජ්ජති එයින් අත මිදෙනවාද? ඒකට ඔහුගේ ආර්ථිකය, සාර සෞඛ්‍ය, නිත්‍යානුකූල බව ආදී සියල්ල යහපත් වෙලා ජීවිතය යහපත් වෙනවා. එහෙම යමෙක් දුස්චරිතයේ ඉඳී සිට දුස්චරිතෙන් අතහැර සුචරිතයේ යෙදේ නම් ඔහුගේ ජීවිතේ වාසනාවන්ත වෙනවා කියන අර්ථයටත් ගන්න පුළුවනි ලෞකික අර්ථයෙන්. එතන පමාව වශයෙන් සලකන්නේ දුස්චරිතයේදී නොපමාව වශයෙන් පෙන්වන්නේ එයින් වැළකීම. නමුත් අඟුලිමාල හාමුදුරුවන්ගේ චරිතයට ගත්තාම නොපමා වුණා කියන්නේ රහතන් වහන්සේ බවට පත් වුණා. එහෙනම් මේ පමාව සහ නොපමාව කියන අර්ථය මීට වඩා ගැඹුරුයි. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං ගාථාව ගත්තොත් සිහියෙන් කටයුතු කිරීමයි කියනද අප්‍රමාදය නිවනට මගේය. ප්‍රමාදය සසරට නැත්තම් මරණයට මගේය. ඒ නිසා පුබ්බේ පමජ්ජිත්වා තිබෙන්නේ පොතේ නෙවෙයි ඔබේ ජීවිතේ. ඔබට පුබ්බේ පමජ්ජිත්වා හඳුනගන්න පුළුවන් නම් යෝච වෙන්නේ ඔබ. පච්චාසෝ නපමජ්ජති පසු අප්‍රමාද වෙන්න පුළුවන් වෙන්නේත් ඔබට. අඳුරු ජීවිතයේ වලාගැබෙන් වැසී තිබුණා වූ අහස හඳ වලාගැබෙන් මිදී බබලන්නාසේ ජීවිතේ ලෝකෝත්තර ආලෝකයේ ලෝකෝත්තර බබලීමට පත් වෙන්න පුළුවන්කම තිබෙන්නේත් ඔබට. එහෙම ඔබ වෙනුවෙන් දේශනා කළ ගාථාවක් කියන අර්ථයෙන් ඔබ මේ තේරුම් ගැනීම සඳහා කාලය කැප කරන්න. ඔබ තුලින් දකින්නට. එතකොට ඔබ දැන් සතුන් මරන්න නැති කෙනෙක්, මත්පැන් බොන්න නැති කෙනෙක්, හොරකම් කරන්න නැති කෙනෙක්, සිල් සමාදන් වෙන්න කෙනෙක්, උපසපන් කෙනෙක් ආදී වශයෙන් ඒ විදිහට වෙන්න පුළුවන්. යහපත් කෙනෙක් වශයෙන්. නමුත් ඔබ පෘථග්ජන සමාජයේ නම් ඉන්නේ මේ පෘථග්ජන භාවය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ පමාව විනා නොපමාවට එන්න බැරි වෙලා තියෙනවා. ඔබ පව් කිරීම පමාව වශයෙන්, පින් කිරීම නොපමාව වශයෙන් ගන්න පුළුවන්. නැහැ. ඊට වඩා ගැඹුරුයි ඒක. අන්න මා දකින්නේ මේ ගාථාව තුළ යමෙක් බුදුන් වහන්සේ හමු උන්වහන්සේගේ ශ්‍රාවකෙක් හමු වෙන්න පෙර සකී ජීවිතේ පමාද විහාරීව ගත කරනවා. ඒ නොදන්න කමින්. බුදුන් වහන්සේගේ අවවාදාසනා පටන් අරගෙන ඔහු පමාද විහාරී මාවත වෙනට අප්‍රමාද විහාරී මඟ පටන් ගන්නවා. එයත් ජීවිතය තුළ. ජීවිතෙන් 4න් 3ක් ප්‍රමාද වෙලා 4න් 1ක් අප්‍රමාද වෙනවා කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ. හැකිතාක් ජීවිතයේ මුලින් ප්‍රමාද වීම සිදු වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර කියලා කතා කරන ඔබේ හොඳ ඇසුර ලැබුණත් ඔබ හොඳ මව්පියන් හැදුවත් මේ බුදු සමයෙන් පෙන්වන ප්‍රමාදයේ පෘථග්ජන භාවය තුළ හැමෝම තුළ සිදු වෙනවා. ඒක ගුරුවරයා තුලත්, ශිෂ්‍යයා තුලත්, මව තුලත්, දරුවන් තුලත් සිදුවෙන දෙයක්. අන්නේ ඔබ තුල සිදුවෙන පමාව ඔබට බුදුන් වහන්සේගේ ශ්‍රාවකෙකුගේ ඇසුරෙන් නැත්නම්ගේ සද්ධර්ම දේශනා ඇසුරෙන් ඔබ දකින්න හම්බ වෙනවා. මම මේ පමාවෙමින් ගමනක් නේද යන්නේ කියන එක. දැන් මේ ගමන ගිහින් මට සසර දුක ඇරුණාම සසරකින් මිදීමක් හමු වෙන්නේ නැහැ කියන එක වැටහුණාම ඔහුට පච්චාසෝ නපමජ්ජති වෙන්න පුළුවන් වෙනවා. තේරුණාම. ඒ නිසා මම දකින්නේ බුදු සමයේ ජීවිතය තුලයි පමාව නොපමාවීමත් ජීවිතය තුල. ත්‍රිපිටකගත සූත්‍රානුශාසනයෙන් අපි දකින්නේ. නමුත් ඔබේ චින්තනය අනාගත බුදුන් වහන්සේ හමුවේ නිවන් සාක්ෂාත් කරගන්න එක නම් ඔබේ දැන් ජීවිතයේ පමාව.
නොපමාව ආරම්භ වෙන්නේ උන්වහන්සේගෙන් බණ අහපු දවසට. මේ පමාව කියන්නේ සසරේ ඇවිදින්න හේතු වෙනවා කියන එක. නොපමාව කියන්නේ සසරෙන් මිදෙන්න හේතු වෙනවා කියන එක. එසේනම් සසරෙන් ඇවිදින්න ප්‍රාර්ථනා කරන අය මේ ජීවිතේ නොපමාව දන්නේ නැහැ නේද? අන්න එහෙමයි ඒ අර්ථය හොයන්න වෙලා තිබෙන්නේ අපි. එබැවින් මේ යෝචවුබ්බේ පමජ්ජිත්වා කියන කතාවෙන් යමෙක් කියලා කතා කරන්නේ ඔබ කියලා හිතාන ඔබ ළඟ සිදුවෙන්නා වූ පුබ්බේ බණ ඇහෙන්න පෙර සිදු වුණා වූ පමාව තේරුම් ගන්න. තේරුම් ගත්තාම පමාදෝ මච්චුනෝ පදං ඔබ මේ මරණය කරා තමයි යමින් ඉන්නේ. අමත පදං නිවනට මඟ නම් අප්‍රමාද වීම. හොඳයි මේ ලෝකේ මැරෙන්නේ කවුද? සතුන් මරණ හොරකම් කරන පාපකාර ජීවිත කරන අය මැරෙනවා. ඒව කරන්නේ නැතුව හොඳ ජීවිත ගත කරන අයත් මැරෙනවා. ඒ වගේම සිල් සමාදන් වෙලා ජීවත් වෙන අයත් මේ මැරෙනවා. උපසපන් සීලය ගත කරන අයත් අපවත් වදාරනවා. මැරෙන්නේ නැති කෙනෙක් නෑනේ. නමුත් බුදුදහමේ සඳහන් අපමත්තා නමියන්. අප්‍රමාදී සම්පූර්ණත් ඔය කියන පරලෝ යන මරණය වෙනකොට ශරීරයේ මරණය නම් සිදු වෙනවා. නමුත් ඒකට පිරිනවම් අඩිනවා කියලා කියන්නේ. පරලෝ යාම වෙනකොට පරලෝ නොයාමක්. බුදු සමයේ සම්පූර්ණ ඉගැන්වීම. ප්‍රමාදය සහ අප්‍රමාදය කියන වචන දෙක තුල ගැබ් වෙලා තිබෙනවායි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් ද බලන්න. පමා වූ මිනිසා කියන වචනේ සඳහන් වෙනවා. පමත්ත බන්දු පාපීම කියලා සඳහන් වෙනවා. පමා වූවන්ගේ ඥාතිය පාපී මාරේ ඔබ පමා වූවන්ගේ ඥාතියයි කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම අපි මේ බුදුන් වහන්සේ වදාළ පමාද අර්ථය ඔබ දකින මට්ටමට එහා යමින් ඔබ තුල සිදුවෙනා වූ පමාව හොයාගන්න වෙනවා. අන්න එතකොට ඔබ දරුවෙක් වශයෙන් ඉපදිලා අධ්‍යාපනය ලැබෙමින් තරුණෙක් තරුණියක් වෙමින් රැකියාවක් කරමින් ගෙවල් දොරවල් හදාගනිමින් ආහාරය කරමින් සමාජ පිළිගත් සම්මතයට අනුව නරක හෝ හොඳ ජීවිතයක් නීති විරෝධී හෝ නීතිකරක ජීවිතයක් ගත කරන්න පුළුවන්. නීති විරෝධී ජීවිතේ පමාව වැඩි, නීතිගරුක ජීවිතේත් පමාව තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ නොපමාව ආරම්භ වෙන්නේ සිවුරු පෙරවීමෙන් හරි සුදු ඇඳුමක් ඇඳීමෙන් හරි අටදිල් සමාදානයෙන් හරි නෙවෙයි. කරුණ අවබෝධගෙන කරගෙන සසරේ දුකට හේතු රැස් කිරීම වෙනකොට සසරේ දුකට හේතු අස් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා. කලබල වෙන්නේ නැත්නම්, බය වෙන්නේ නැත්නම් මේකට මම ඔබේ භාෂාවෙන් නම් ටර්නින් පොයින්ට් එකක් කියලා දෙන්නම්. මොන සිල් රැක්කත් මොන දන් දුන්නත් මොන බණ භාවනා කළත් පුතග්ජන පුද්ගලයා පමා වූෙක්. සෝවාන් වූ තැන් පටන් රහත් දක්වා තමයි නොපමාවේ ගමන තියෙන්නේ. අන්න එහෙමයි අපිට මේකේ අරුත ගැඹුරට ගෙනියන්න වෙන්නේ. එවිට ඔබ තුල සිදුවෙන මේ පමාව කුමක්ද? ඔබට අර්ථ දක්වන්න පුළුවන් පාසලට යන විට ගේට්ටුව අසා තිබුණා. එහෙනම් පාසල් යන්න පමා වුණා. ඔබ බස් නැවතුම් පොළට ගියා, බස් රථයේ ගොස් මොකද විනාඩි දෙකක් පමා වෙලා. පමා වෙලා වැහපන් වලාවේ. ඒ කියන අර්ථය පමාව කියන පාලි අර්ථයෙන් සිංහලට ගත්ත සරල ලෞකික අර්ථයක් කරනවා. බුදු සමයේ පෙන්වන පමාව නියෝජනය කරන්නේ නැහැ ඒක වචනයක්වත්. මම දෙයත් ඔබට කාර්යාලයට හැමදාම 8ට වෙන්න ඉස්සෙල්ලා යන්න පුළුවන්. විශ්‍රාම යන කල්ම. ඔබ කාර්යාලයේ ගමනේදී වාර්තාවක් පිටවයි ඔබේ පෞද්ගලික ලිපිගොනට විශේෂ ප්‍රශංසාවකුත් තියෙයි. ඔබ අප්‍රමාද වුණ කෙනෙක්. හැබැයි ඔබට අමත පදන් හම්බ වෙනවද? ජීවිත කාලයේම වෙලාවට කාර්යාලයට ගියයි කියලත් ඔබට නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කාර්යාලයට වෙලාවට යන එක නෙමෙයි මේ පෙන්වන්නේ. මේ සසරේ ඇවිදින එක පවෙන් පරලෝ යන එක පමාවක්, පිනෙන් පරලෝ යන එක අප්‍රමාදයක් කියලා ඔබ හිතනවාද? ධානයෙන් බඹලෝ උපදින එක අප්‍රමාදයක් කියලා ඔබ හිතනවාද? නැහැ. මච්චුනෝ පදන්නේ මරණයට පාර. මම දකින්නේ බුදුන් රහතුන් හැරුණාම අනිත් ඔක්කොම මරණයටපත් වෙනවා.
අපාය යන අයත් මැරෙනවා, දිව්‍ය ලෝක යන අයත් මැරෙනවා, බඹලෝ යන අයත් මැරෙනවා. සෝකාස බෙදෝ පරම්මරණ. අපි දකින්නට වඩා අපාය යන අය පවෙන්, කාමසුගතිය උපදින අය පිනෙන්, ධ්‍යාන වඩන අය ලෞකික ධ්‍යානයෙන්. නමුත් කාය බිඳී සිදුවන මරණයෙන් පසු ඔවුන්ට සසරේ අදාළ කර්මයන්ට අනුව විපාක ස්ථානික උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. පවෙන් ගියත්, පිනෙන් ගියත්, ධ්‍යානයෙන් ගියත් උපත ලබන්න සිදු වෙනවා නම් ඒ ලෞකික වශයෙන් සැපේ සහ දුකේ වෙනස්කමක් තිබුණාට සම්පූර්ණ භවගාමිත්වයම පමාව වශයෙන් බුදුන් වහන්සේ නම් කරලා තිබෙනවා නම් පමාව භවගාමිත්වයයි භවයේ ගමන් කිරීම, නොපමාව භව නිරෝධගාමිත්වයයි කියලා ඔබට වචනේ මතක තියාගන්න පුළුවන් නේද දැනට? අර්ථය වැටහෙනතුරු. දැන් එතකොට මේ මොකද්ද මේකෙන් සිදු වෙන්නේ? ආගම් ભેදකින් තොරව හැමෝම කයෙන් සිත ඉවත් කරගෙන මරණයටපත් වෙනවා. එතනින් එහාට කවුරු එක එක මොන චාරිත්‍ර කළත් සිදුවෙන දෙයක් ඇත්නම් මේක සර්වඥවරු ඉදිරිපත් කළා වූ හැම දෙනාටම පොදු සාධාරණ දෙයක් වෙන්න වෙනවා. හැම දෙනාටම පොදු සාධාරණ වෙන්නේ නැහැ හැබැයි. මොකද ඔහුගේ එක එක පුද්ගලයාගේ කය වෙනස්කම් වගේම සිතේ වෙනස්කමක් තියෙනවා. ඒ සිතේ වෙනස්කම මත තමයි මෙතනින් එහා පැත්තට මේ පරලෝක ගමන තීරණය වෙන්නේ. ඒක ජීවිත කාලයේ ගත කරපු කාරණාවලින් එකක් අන්තිම චේතනාවට ආවම අන්තිම චේතනාවට එන්නේ බලවත් එක. පව හෝ ලෝභ දේශ මොහේ බලවත් කරන් හිටියා නම් එයින් ඔහුට පරලෝ යන්න සිද්ධ වෙනවා. පින බලවත් කරන් හිටියා නම් පිනෙන් යන්න සිද්ධ වෙනවා. ධානය බලවත් කරන් හිටියා නම් ධානයෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. වෙනස තුනම පරලෝ යාම. නමුත් විඳින්න තියෙන සැපේ දුකේ වෙනස්කම් තියෙනවා. පවෙන් පරලෝ යාම තුළ අන්ත දුක්ඛී භාවයක්පත් වෙන්න වෙනවා. පිනෙන් පරලෝ යාම තුළ දෙවියන් අතර නම් දුකක් නැතුව ඉන්න වෙනවා ඉන්නකල්. ධානයෙන් පරලෝ යාම නම් රූප ශබ්ද ගන්ධ රස අරමුණුත් එක්ක ගැටීමක් කම්පාවකින් තොරව සංසොන් සෝයක ඉන්න පුළුවන් වෙනවා. අපාගත සත්‍යය පව ඉවර වී පුනර්භවයට එනවා. දෙවියන් පින ඉවර වී පුනර්භවයට එනවා. මිනිසන්ගේ ගානකයි ආයු ඉවර වී පුනර්භවයට එනවා. රුපි අරුපි බ්‍රහ්මයෝ තමන්ගේ ධානසෝයේ කල් ඉවර වී පුනර්භවයට එනවා. මේ ඔක්කොම නියෝජනය කරන්නේ පමාවේ පිළ නම් අන්න බුදුවරු ලෝකෙට හඳුන්වා දෙන ලද්දේ නොපමාවේ පිළයි. මේ පමා වෙනවා කියන්නේ මොනවා වෙනවට කියලාද හිතන්නේ? මම දකින්නේ පමා වෙනවා කියලා කියන්නේ අනාගත විපාකයක් විඳින සඳහා ඔබේ චිත්තාභ්‍යන්තරයට කර්ම රැස් වෙනවට. ඒ නිසානේ කයෙන් පරලෝ යන්නේ නැහැ කවුරුත්. නමුත් කම්මූ පරිද්දෙන් පරලෝ යනවා කියලානේ පෙන්නන්නේ. කම්මූ පරිද්දෙන් කියන එකේ තේරුම පාප කර්මය හෝ පුණ්‍ය කර්මය හෝ ධාන කර්මය. ආකාර තුනකින් බව ගමනක්. අන්න මේක තේරුම් ගන්න එක යෝච බුබ්බේ පාජ්ජිත්වා. අපි මේ සසරෙන් මිදෙන්න ප්‍රාර්ථනා කරලා සසර හදමින් නේද හිටියේ කියන එක ඔබට තේරුම් ගන්න ලැබේවි. ඔබ දන්නේ නැහැ සසර හදමින් ඉන්න බව. නමුත් ඔබට හොරෙන් සසර හැදෙනවා. ගයන් ගහ දන්නේ නැහැ. ගයන් ගහ හැදෙනවා, පරලක් හැදෙනවා, පැහෙනවා, ඔයා පැහිලා මැරෙනවා. ඒක දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ගොයන් ගහේ කරල කියලා කියන්නේ අනාගත ආයෝජනයක්. ඊළඟ කන්නට පැලයක් හදන්න ගබඩා කිරීමක් ආහාර. ඒ වගේ ද්‍රව්‍යමය නුනත් අනාගත විපාකයක් සඳහා ඔබ කර්ම රැස් කරන එක කර්ම බීජ කියන වචනේ පාවිච්චි කරොත් නරකද? වී යටේ නම් අතින් අල්ලන්න පුළුවන් මුං යටේ වගේ. නමුත් ඒක අල්ලන්න බැරි වුණාට ඒක බීජ කියන වචනේ පෙන්නන්නේ ද්‍රව්‍යයක් කියන එක නෙමෙයි. අනාගත ඵලයක් ඇති කරන හේතු. ඒවිට මිනිසාගේ චේතනාවල් කොට පස්දරෙන් කරන කටයුතු වලදී ඔහු කර්ම බීජ රැස් කරනවා. කර්ම බීජ රැස් කරන නිසා ඒ බීජයන් පැලවෙන්න අදාළ තැන්වලට විපාක ලබන්න සිද්ධ වෙනවා. මේ සංසාරේම ගත්තොත් එහෙම අපි මේ සංසාරයේ ආйти මායයට ආйти ලියදු සමූහයක් තියෙන්නේ. එනොයි සාමාන්‍යයෙන් උඩලියක්ද මඩලියක්ද වෙලලියක්ද ආදී වශයෙන් නම් තියලා තියෙන වෙල් වලට.
මිනිසා විසින් රැස් කරන කර්ම බීජ පැලවීම සඳහා මාරයා සකස් කරන ලද ලියදි නැත්නම් කුඹුරු ආයවල් තුනක් තියෙනවා. බාලම එක පෝර නැහැ. වැස්සට යට වෙනවා. ඒක ලියදි 4යි තියෙන්නේ. 4 අපාය. ඒක මාරයාගේ උරුමයේ යටතේ තියෙන්නේ. ඒකේ පැලවෙන්නේ පාප කර්ම බීජ. තව ලියක් දක්වනවා තියෙනවා මනුස්ස ලෝකේ කියලා කාමසුගතිය එකක්. ඒක පැලවෙන්නේ අඩු දානේ අඩු සීලේ පුණ්‍ය කර්ම බීජ. තව ලියදු 6ක් එකට තියෙන එකක් තියෙනවා. ඒකට වඩා එකක් පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. චාතුර් මහා රාජික තාවතින්ස යාම තුහිත නිර්මාණ රති පරිමිතවසවත්ති. ඒකත් අයිති මාරයට. ඒක පැලවෙන්නේ ඉහළ පුණ්‍ය කර්ම බීජ. අස්සන්න හොඳයි. මාරයට අයිති මිදිලා නැහැ. දෙවියෝ එතනින් පින් වරුණාම චුත වෙන්න වෙනවා. එතකොට මෙන්න මේ කාරණා ඔස්සේ ගත්තාම තව එහාට තව ලියක් 32ක් තියෙනවා. ඒ බීජ රැස් කරපුවත් කට්ටිය අනුව ලබාගත්ත තැන්. ඉන්දිය සමාජයේ මේ වනාන්තරගත වෙලා මේ කාමසුඛය අතහැරලා ලෞකික ධානය කියලා කතා කරන සංසුන් සමාජ කර්ම විද්‍යාවක් හදාගත්තාම ඒක ලියදු 16ක පැලවෙනවා. රූපාවචර ධාන භූමිය කියලා. ඊට එහාගේ තවත් ඉහළ කර්ම බීජ 4ක් තියෙනවා. අරූපාවචර ධාන කියලා 4ක්. ඒක අරූපාවචර බඹතලවල. මෙන්න මේකට මාර විජිතය කියලා කියනවා. අපාගත සත්‍ය පුනර්භවයට එනවා. දෙවියෝ පින්වරි පුනර්භවයට එනවා. බ්‍රහ්මයින් පින් ධාන කුසල ඉවරයි පුනර්භවයට එනවා. ඒකට වඩා එකක් සැප තිබුණාට කිටි කාලිනව මේ මිදුන තැනක් සසරෙන් මිදුන තැනක් නෙවෙයි මේ. ඔබ පිළිගන්නවද සත්‍යයේ සසර ගමන පමාවේ ප්‍රතිඵලයයි කියලා? මොකද මේ කවුරුත් නිවන් ලැබුවේ නැහැ. අපාගත වුණාය, දෙවියන් අතර උපන්නාය, බඹලෝ ගියාය, රූපී ධානයෙන් අපමත්තා නමී යන්ති උනේ නැහැ. තේරුම් ගත්ත දෙවන ගැඹුරුම කාරණාව තමයි එවතැනට ගිහින් එතනින් එහා පැත්තට යන්න පාරකුත් නැහැ. මිනිසා විසින් රැස් කරලද කර්මයන්ගේ විපාක විඳින කාලයක් කරුණාම විපාක විඳලා ආපහු එන්න වෙනව ඇරුණාම කර්ම විපාකෙන් ගැලවෙන්න පාරක් නැහැ. එසේනම් පින් රැස්වීම තුලත් පව් රැස්වීම තුලත් ධාන කුසල් රැස්වීම තුලත් බුදුරජාණන් වහන්සේ වදාළ පමාව තිබෙන බව අකමැත්තෙන් උනත් ඔබට තේරුම් ගන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන්වත්. ඇයි ඔබ එහෙම හිතන්නේ? ඔබ හිතන්නේ අරෝධම නැහැ. කණ්ඩ බොණ්ඩ අදින්න පලන් තියනවා නම් කියලා. නෑ, කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් රැකියා තිබුණට මේ අරෝධමේ කම්පාවෙන් මිදුණායි ප්‍රජාජන සමාජයේ නෑ කවුරුවත්. පුණ්‍ය විපාක වෙනම තියේවි, පාප විපාක වෙනම තිබේවි, උගත්කම විපාක වෙනම තිබේවි, ධනවත්කම විපාක වෙනම තිබේවි. ලාභ සැප දුක් නින්දා ප්‍රශංසා අටට අයිති කාරණා ඕනෑම ශේෂ්ත්‍රයක සිදු වෙනවා. ඒ අනුව අඬන දොඩන වැළපෙන එක නවත්තන්න පුළුවන් උගත්කමක්, බුද්ධිමත්කමක්, ධනවත්කමක්, යාන වාහන හිමිකමක්, විවාහයක් නැත. ඒක වෙනත් පාරක්. ඒ නිසා මම කියන්න උත්සාහ කළා නේද මේ අනාගත විපාක දෙන්නට හේතුවක් ඉතුරුනොත් සතරට යන්න සිද්ධ වෙන්නේ ඒකයි පමාව කියලා. ඔබ දන්නවා. පින් සිද්ධ වෙනවා කියන්න දන්නවා, පව් සිද්ධ වෙනවා කියන්න දන්නවා, ධාන කුසල සිද්ධ වෙනවා දන්නේ නැති වුණත්. මේ සිද්ධ වෙනවා කියන එකේ තේරුම ඔබ ළඟ තේරුම් ගන්නේ කොහොමද ඔබ? හේතු ඉතුරු වෙනවා. අනාගත විපාක දෙන්නට හේතු ඉතුරු වෙනවා. කොහොමද ඒක වෙන්නේ? ජීවිතේට එක වතාවද, දවසට එක වතාවද, නැත්නම් කොහෙන්ද වෙන්නේ? පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරද්දී සිද්ධ වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, වචනෙන්, සිතින් කියන මේවායින් එකකින්. ලෝකේ ඔබ ජීවත් වෙනවා කියන්නේ මේ හයට සම්බන්ධ අරමුණු ගන්නවා. නමුත් ඒ අරමුණු ගැනීමේදී තව කාරණයක්. දැන් මෙන්න මේ සසර හැදෙන එක, සසරක සත්‍යයට ගමනක් යන්න හේතු ඉතුරු වෙන එක ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල පෙළදහමක් වශයෙන් පෙන්වලා තියෙනවා. මේක ඔබ ඉගෙන ගන්න. ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල
අරමුණු රසය විඳින්න ගියාපුවම එහෙම නැත්නම් පව් කරන්න ගියාපුවම පින් කරන්න ගියාපුවම ධානය වඩන්න ගියාපුවම සිදුවෙන දේ පෙළ දහමක් වශයෙන් ඉගෙන ගන්න. වචනෙන් කියන්නේ පව් කරනවට පින් පව් රැස් වෙනවා පුණ්‍යාභිසංකාර කියලා. පින් හේතු ඉතුරු වෙනවට පුණ්‍යාභිසංකාර. ධාන කුසල් ඉතුරු වෙනවට ආනිජ්ජාභිසංකාර. ඒ අபிසංකාර කියන පදෙන් පෙන්වන්නෙම අනාගත සසරක් හැදෙන්න අනාගත ඵල ලබන්න තියෙන හේතු. මේ පමාව වශයෙන් කවුද තේරුම් ගත්තේ? අපට හෝ බුදුන් වහන්සේට දොස් කියන්නේ නැතුව ඔබ භවගාමී වෙන හැටි ඔබ තුලින් තේරුම් ගන්න. ඒ සියුම් කරුණක්. උඩින් පල්ලෙන් අතගාන බුද්ධ ආගමක් තුල මේක වැටහෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ පවෙන් බැහැරවීම පින් සිදුවීම පමණයි. භව ගාමිත්වයේ හොඳ පැත්තට හැරෙනවා යරුනහම භව නිරෝධ ගාමිත්වයේ හම්බ වෙන්නේ නැහැ. අකමැත්තෙන්වත් තේරුම් ගන්න වෙනවා පාප කර්ම රැස්වීමත් භවගාමී, පුණ්‍ය කර්ම රැස්වීමත් භවගාමී, ධාන කර්ම රැස්වීමත් භවගාමී. බෞද්ධකම යනු භව නිරෝධගාමී. එනිසා ආක තේරුම් ගන්න ඕන පොත් කියවලා නෙමෙයි. දේශකින් වහන්සේලා මේ ධර්ම න්‍යාය පැහැදිලි කරලා පෙන්නනකොට ඔබ ළඟ සිදුවෙන හැටි ඔබ නුවණින් දකින්න. මේකට පෙළක් තියෙනවා. මේ පෙළ සිදුවෙන්නේ ජීවිතේට එක වතාවක් නෙමෙයි. ඔබ අරමුණක් රස විඳින මොහොතක් පාසා ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල මේක වෙනවා. එබැවින් ඇතැම් විට මම ධර්ම දේශනාවලදී කරන දෙයක් තමයි ගොඩාක් පොත් දැනගන්න ඕන නෑ. පමාවයි නොපමාවයි හරියට දැනගත්තා නම් ඇති කියලා. එබැවින් ධර්මස්සවනේ යනු මෙන්න මේ අපි මෙතෙක් කරු පැහැදිලි කරපු කරුණවල ඊළඟ පියවරකට අපි මේ යන්නේ. ඒක සාමාන්‍යයෙන් අරමුණු රසය විඳින්න ගියාපුවම අරමුණු රසය විඳලා තව සැරයක් විඳින්න නැත්නම් හොඳ පැත්තට නම් තරහ පැත්තට නම් තව ඒකට රිදවන්න නැත්නම් පලිගන්න නැත්නම් එකට එක කරන්න නැත්නම් වගේ අන්න අර හමාර නොකරන එක තමයි මේ ඉදිරියට තැබීම කියලා කියන්නේ. දේශපාලනයේදී පරාජය වෙලා ගුටි පැට කනවා කියලා හිතන්න ගෙදරක ගමක කෙනෙක්. දැන් පරාජය නිසා කරන්න දෙයක් නැහැ නිහඬව ඉන්නවා. නමුත් එළියෙන් නිහඬ වුණාට හිත ඇතුලේ තියෙනවා මටත් වෙලාවක් ආවයි කියලා අවුරුදු ගණනාවක් බලන් ඉන්නවා ජයග්‍රහණය ලැබෙනතුරු. ඒ කොකාටත් වාරයක් නැත්නම් තිත්තරත් වාරයක් කියලා එතකල් එයා අරක තබාන හිටියා. මෙන්න මෙහෙම ඔබ කරන කටයුතු වලදී පස්සේ ගන්න චිතාභ්‍යන්තරයට ඉතුරු කිරීමක් කියන කාරණේ පව තුලත් පින තුලත් සිද්ධ වෙනවා. ලෝභය තුල, දේශය තුල, මෝහය තුල, ඊර්ෂ්‍යාව තුල සිද්ධ වෙනවා. අරක දබා ගන්න. අන්නේ ඒ සිද්ධ වෙනවා කියන එක තමයි අර පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියන වචනෙන් පැහැදිලි කරන්නේ. ඒ සිද්ධ වෙනවා කියන එකේ කොහෙද තියෙන්නේ? බැංකුවේ නම් සල්ලි තියනවා කියන්න පුළුවන්. ගෙදර කබඩ් එකේ නම් තියනවා කියන්න පුළුවන්. පරිගණකය තුල දත්ත තියනවා කියන්නේ කොහොමද? අතගාලා ගන්න හරි තලලා ගන්න හරි බෑ. ගබඩා කළොත් තියනවා ඉල්ලුවොත් හම්බ වෙනවා. ඉල්ලුවොත් හම්බ වෙන්නේ අට ගන්න හේතු තබාති වෙන නිසා නේද? හේතු වශයෙන්. ඒක නම් විද්‍යුතයට එකතු කරලා තියෙන නිසා අපහු ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සිතට එකතු කොට චිත්තාභ්‍යන්තරයට යමක් තියෙන එකට තමයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව හේතු කොටගෙන තත්ත්වයක් කුසල කුසල කර්ම රැස් කළයි නැත්නම් පවත් අවිද්‍යාව පත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාව පත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාව පත්‍ය සංඛාරා බව ඔබට ඔබේ ඉස්කෝලේ ඉගන්වුවේ නැති වුණාට, ඇතැම් දේශකින් වහන්සේලා ඉගන්වුවේ නැති වුණාට අපට මේක කියලා දෙන්න සිද්ධ වෙනවා. හොඳයි, පාසල් පොතේ අවිද්‍යාව පත්‍ය සංඛාරා පෙළ අගට ඉවර වෙන්නේ කොහොමද? ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. නා අවිද්‍යාව තුළ රැස් කරන කාරණෙන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සහ දුක්ඛක්ඛන්දේ ඇරුණාම ඊට දෙහල් ලැබෙන්නේ නැහැ කියන එක පෙළ දහම නේද?
හැබැයි අවිද්‍යාවත්තේ අශේෂ විරාග නිරෝධෝ. මේ අවිද්‍යාව ශේෂ වෙන්නේ නැතුව ශේෂ වශයෙන් කරන්නේ නැතුව විරාග කරන්න පුළුවන් නම් ජය ජරා වලින් මිදීම සහ දුක් පරිදේශ වලින් මිදෙනවා කියලා තිබෙනවා නේද දුක් දෝණයන්. පොතේ තිබෙන මේ පෙළදහම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අන්න ඔබට ඔබ වෙනුවෙන් මේක තේරෙන්න ඕන. බුදුන් වහන්සේට තේරුණායි කියලා ඔබ වෙනුවෙන් ඒක සිදු වෙන්නේ නැහැ. බුදුන් වහන්සේට වැඳුම් පිදුම් කළයි කියලා ඔබ වෙනුවෙන් ඒක සිදු වෙන්නේ නැහැ. මව්පියන්ට තේරුණායි කියලා දරුවන්ට ප්‍රවේණියෙන් ඒක ලැබෙන්නේ නැහැ. අන්න එහෙම එක දෙයක්. සාමාන්‍යයෙන් වෛද්‍යකම තවත් ගුරුකම ආදී මෙවද දේවල් රෝග පීඩා ප්‍රවේණියෙන් එන්න පුළුවන්. නමුත් මේ ප්‍රඥාවෙන් කළ යුතු කාරණාව කාගෙන්වත් එන්නේ නැහැ. ඒකට උදව් උපකාර ගන්න පුළුවන් බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලාගෙන් තමන්ම තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේ වෙනස් ගමන යන්න ඕන. හොඳයි ඔබට තව ටිකක් මම මේක කියලා දෙන්නම් අද. මෞකසින් භී ජීවිතාවසානය දක්වා ජීවත් වෙනවා කියලා හිතන ඔබ අරමුණු රසය විඳින්න ගියාම ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මැරෙනවා කියලා පිළිගන්නවද? එහෙම නැත්නම් හිතට එන දේවල් එකක් නැති වෙලා තව එකක් එනවා. බයේදී සතුට නැහැ, සතුටේදී බය නැහැ, දුකේදී සතුට නැහැ, සතුටේදී දුක නැහැ, ඊර්ෂ්‍යාවදී පරිත්‍යාගශීලීත්වය නැහැ, පරිත්‍යාගශීලීත්වයේදී ඊර්ෂ්‍යාව නැහැ. එකක් තියෙනකොට අනිත්ත නැහැ. ඒ එකක් තියෙනවා කියන්නේ හිත එකින් එකට මාරු වෙනවා නේද? මාරු වෙන තරක් නෙවෙයි සිත හටගෙන නැසෙන්නත් පුළුවන්කමක් තියෙනවා කියන එක ඔබට තේරෙනවද? හටගෙන නැසෙන සිත තුළ අනාගතයක් හදන්න අවශ්‍ය හේතු ඉතුරු වීම හේවත් පමාව සිදුවන්නේ කෙසේද? ඔන්න ඔබ ඉගෙන ගන්න ඕන කාරණාව. බුදුවරයෙක් හමු වී කරුණ වැටහෙන තුළු ඔබ තුළ එදිනෙදා ජීවිතයේදී කරන කියන වැඩත් එක්කලා සසරක් හැදෙන හැටි. පස්සේ ගන්න හේතු ඉතුරු වෙන හැටි බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා සූත්‍ර දේශනා 100 ගණනක පෙළ දහමක් වශයෙන්. ඒකට වෙනම සූත්‍ර අරගෙන අපිට පෙන්වන්නත් පුළුවන්. නමුත් අපි පොදුවේ ගන්නවා ඉස්සර වෙලා. නමුත් මේක බලන්න ඕනේ ජීවිතය තුළ නෙවෙයි ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ පහළ වෙන අරමුණක් තුළ. ඔබට මේ ඇහැට යමක් පේන්න, කනට යමක් ඇහෙන්න, නාසයට ගඳ සුවඳ දැනෙන්න නිකම්ම බෑ කරුණ වල එකතුවක් ඕනේ කියලා තියෙනවා ප්‍රත්‍ය වශයෙන්. බාහිර වස්තුන් ආලෝකේ වැටුනහම ඒ සොයනල්ල එහි වැටෙන්න වෙනවා. ඒ සොයනල්ල අඳුනා ගන්නට අවශ්‍ය ජීවි බවක් එහි තියෙන්න වෙනවා. ඒක පිළිබඳ පැරණි එකතු කරගත්ත අගයක් ආඩම්බරයක් වටිනාකමක් හිත තුළ තියෙන්න වෙනවා. අලුතින් දැක්ක දෙයක් සම්බන්ධයෙන් කිසිම අගයක් ආඩම්බරයක් නෑදෑකමක් නැහැනේ. මෙන්න මේ විදිහට මේක ත්‍රිපිටකයේ සඳහන් වන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති තක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා. යට රූපයක් ගැටෙනවා. එතකොට චක්කු විඥානය හට ගන්නවා. ඒක වෙන්නේ කරුණු තුනක එකතුවෙන් කියලා. ඒ කරුණු තුන ප්‍රසාදයක් ගෝචර රූපෙත් මානසිකාරයත් කියලා උගන්වනවා. ප්‍රසාදය කියන්නේ ඇහි පෙනීම. ගෝචර රූපය කියන්නේ ඒක තුළ වැටෙනා වූ සෙවණැල්ල. මානසිකාරය කියන්නේ තමන් අතීතේ එකතු කරගත්ත අගයන් ටික, ආඩම්බරකම් ටික, දුර්වලකම් ටික. මතකයේ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ අමනාප කෙනෙක් දකින්නකොට තරහ උපදින එකත්, මනාප කෙනෙක් දකින්නකොට මනාප උපදින එකත්, ගන්ධයක් දැනෙනකොට ගන්ධය පිළිබඳ පිළිකල උපදින එකත්, සුවඳක් දැනෙනකොට සුවඳ පිළිබඳ ආසාව උපදින එකත් තින්නම් සංගති පස්සෝ. තුන එකතු වීමෙන් ඔබ හදාගත්ත ඔබේ අතීතය මෙතෙන්ට එනවා. දැන් ඔබ ඉස්සරහා ඉන්න හතුරා විඳිනවා, මිතුරා විඳිනවා, සුවඳ විඳිනවා කියලා කතා කළාට හිතට උපන් දේ විඳිනවා. ඒකට කියනවා පස්සපච්චයා වේදනා. වේදනා යන රිදෙනවා නෙමෙයි, අර ඔබට කැමති පරිදි විඳිනවා. සැප වශයෙන්, දුක් වශයෙන්, උපේක්ෂා වශයෙන්. හොඳයි, සැප වශයෙන් හදාගත්තේ නැත්නම් සැප වශයෙන් විඳින්න පුළුවන්ද? දුක් වශයෙන් හදාගත්තේ නැත්නම් දුක් වශයෙන් විඳින්න පුළුවන්ද? විඳින්නේ ලෝකේ තියෙන දෙයක් නෙව තමන් හදාගත්ත දේ බව තේරුම් ගන්න තරම් ප්‍රඥාවන්ත නම් ඔබට ඔන අභිධර්මයේ තේරෙනවා. ඔය වේදනාවට ඔබ යම්කිසි අගයක් එකතු කරලා තියෙනවා. කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. අන්නේ ඇලෙන ගැටෙන දෙකටම කියනවා වේදනා පච්චය තණ්හා.
මෙන්න මේ අරමුණු තුළ තණ්හා කිරීම තමයි මමත්වෙන් ගැනීම බවට පත් වෙන්නේ. මාන්න හෝ කයනව අරමුණට ආපු දේ. ලෝභයේද, ද්වේෂයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද, පවද, පිනද, ධානයේද ඒ හැඟීම සමග ඇලීමෙන් ගැටීමෙන් හැඟීම මම වෙනවා. මම තණ්හා කියන එකේ තේරුම ඒකයි. ඔන්න දැන් ඔබ සසරට බැඳෙන්න ඕන කාරණා ටික සම්පූර්ණ කරගෙන. තණ්හා පත්‍ය උපාදාන. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා කතා කරන්නා වූ සතර හදන්න හේතු වෙන සාමාන්‍යයෙන් හටගෙන නැතන ස්වභාවය වෙනුවට හටගෙන හේතු ඉතුරුයි නැසෙන්න අවශ්‍ය තැනට පාර කැපෙන එක. හොඳයි මටත් වෙලාවක් ආවයුකෝ කියලා ඔබ කියන අර්ථය තමයි උපාදාන පත්‍ය භව කියන්නේ. ඒ තමා විද්‍යා සංකාරය. ඒ තමා ඔබ සසර හැදුවා. ඔබේ කය නැති වුණාට ඔබට යලි උපදින්න කර්ම බීජ උපදින්න හේතු ලැබුවා. දැන් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල පවේදී. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පව් සිද්ධ වුණා කියන්නේ මේකයි. ඇස තුල, කන තුල, නාසය තුල පිනේදී. පෘථග්ජනයාට තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. දැන් වේදනා දුක නෙමේ සැප. වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පිනේදී සිදු වෙන්නේ පින් සිද්ධ වෙනවා කියන්නේ මේ හේතු ඉතුරු වෙන එකවත් පුණ්‍යාභි සංකාරය. ඔබට තේරුම් නැති වුණාට කෙලෙස් යටපත් කළායට අරමුණක් සංසුන් සමාධියක් ආවම ඒක යාගේ ආයතනයක්. ඒක තුලත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. දැන් ඔබ දකින්නවද පෘථග්ජන පුද්ගලයා පව තුල, පින තුල, ධානය තුල, ඇලීම තුල සසර හදන හැටි? මෙන්න මේකට බුදුරජාණන් වහන්සේ පමාව කියලා කියනවා. සසරේ පමා වෙනවා කියන්නේ ඒකනේ. සසරේ අනාගත ඇවිදින්න හේතුවක් ඉතුරු කරන එක පමාව. අන්න දැන් යෝච පුබ්බේ පමජ්ජිත්වා ගාථාවෙන් පෙන්වන්නේ ඔන්න ඕක බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් ජීවිත කාලය වෙන්න පුළුවන්. ඔබට අයිති පුබ්බේ පමජ්ජිත්වා. තග්ජන. දැන් 80ක් ගිහින් ඕක තේරුම් අරන් හදන්න කාලයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 3 වයසින් 1 වයසකදී මෙන්න මේ වැරද්ද ඔබ වෙනුවෙන් තේරුම් ගන්න කියලා කියනවා. දැන් කර්ම රැස් කිරීම පමජ්ජිත්වා කර්මක්ෂය කිරීම නොපච්චාසෝ නපමජ්ජති. පසුව අර පමා වෙන්න එපා කියලාත් නෑ. මොකද උපතින්ම මිනිස්සුන්ට මේ දේ වෙනවා සමාජයේදී. බුදු ඇසකින් නෙමෙයි ලෝකේ බලන්නේ අම්මලා තාත්තලා. ඔවුන්ට අදාළ ලෞකික ඇසෙන් බලලා ගයක් හදලා දෙන්න, අධ්‍යාපනය ලබා දෙන්න, රැකියාවක් ලබා දෙන්න, වාහනයක් අරන් දෙන්න, විවාහයක් අරන් දෙන්න. යමක් හරි හැමක. එතකොට සැප තියනවා කියන ආකල්පෙනේ ලෝකයා ඉන්නේ. ඒවා කරන්න ගියාපුවම වැඩෙන ලෝභ දේශ මොහ ජීවිතේ දුක් ගෙනත් දෙනවා කියන එක කිදෙනාද දන්නේ? ඒවා අයුතු විදිහෙන් කරන්න ගියාපුවම යහපත් විදිහට නෙමෙයි. දැන් මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, කය වචන තුල, පව තුල, පින තුල, ධානය තුල සිදුවෙන්නා වූ මේ අරමුණු තුල සිදුවෙන දේ තමයි පෙළදහම, පමාදවාදී පෙළදහම. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පොතෙන් බලන්නේ නැතුව ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල පස්සේ ගන්න තියනවා කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. පව් රැස්වීමටත් ඕක හරි, පින් රැස්වීමටත් ඕක හරි, ධ්‍යාන උසල් රැස්වීමටත් ඕක හරි. බුදුවරු හමුවීමෙන් භව ගමන හැදෙන හැටි තේරෙන්නේ යන්න එහෙමයි. බුදුවරු හෝ කල්යාණ මිත්‍රයින්. අන්න පවෙන් අපාය ගියා, ඒ විපාක ගෙවලා මෙහෙ ඉන්න ඕනේ. පිනෙන් දෙවියන් අතරට ගියා, පින විපාක ගෙවලා මෙහෙ එන්න වෙනවා. මෙහෙද කොහෙද දන්නේ? ධානය බඹලෝ ගියා, විපාක ලැබෙනවා. ආවට මේ පෙළදහම කියලා දෙන්නේ බුද්ධෝත්පාදයක. කල්යාණ මිත්‍රවරු සදහම් හමු වෙන අය විතරයි. වෙන කොහෙදවත් ඉපදුනාට ආය හම්බ වෙන්නේ නැහැ. එතකොට ලෝකයේ සියලු පුද්ගලයන් තුළ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව වෙන සිදුවෙන බව ඔවුන් දන්නේ නැහැ.
ඒ නිසා ඉතින් ලෝකේ ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න පලි ගන්න දුක් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. පමාව නිසා. පමාවී පසුව නොපමාවෙන්ද කියලා ඉගැන්වට පමාවෙන මොහොතම නොපමාවෙන ආකාරය තමයි බුදුදහමෙන් උගන්වන්නේ. මම දකින දහම් අධ්‍යාපනයයි. පාසල පිරිවෙන හැම එකක්ම මේ දහම් අධ්‍යාපනයෙන් පිටපැනලා ඉතින් විෂයක් උගන්වනවා අනිකට සමගාමීව. අවුරුදු 2700ක් වල ඉතිහාසෙ දිවිච්ච දේවල් ටික ඔක්කොම දැනුම කියලා ඔලුවට පටවන්න හදනවා. ඔය ඔක්කොම දැනගත්තත් පමාව නොපමාව දන්නේ නැත්නම් ඔහුට දුකින් මිදෙන්න බෑ. ඒ මාධ්‍ය තුන ඔස්සේම ඇවිදින් යමක් හදාරපු අය වශයෙන් අපි මේ කියන්නේ. ඒක ලෞකිකයට නැඹුරුණා වූ සහතිකයක් ගන්න අධ්‍යාපනයක්. දැන් ඔබ තුල ළමා කාලේ පටන් ඔය යම්කිසි සිද්ධියකදී බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා රිදෙව්වොත් දෙනවා එකට කරනවා කියලා කතා කරන්නේ පමා වෙනව නේද? ඔබට හිතෙනවා හැමම කරන්න. නිහඬව ඉන්න සංසුන් වෙන්න සංසිඳවා ගන්න ඕනකමක් ඔබට නැහැනේ. ඔබ එකතු වෙනවා. මේ එකතු වෙන මොහොත තමයි ඔය තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කියලා උගන්වන්නේ. ඔබ තුල ඔබේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල පව තුල පින තුල ධානය තුල මෙන්න මේ වැරද්ද සිදු වෙන බව ඔබට තේරෙනවා නම් ඔබට පමාද විහාරීත්වයේ තේරෙනවා. පුදුමේ කියන්නේ ඔක පව තුල විතරක් නෙමෙයි පින තුලත් සිද්ධ වෙනවා භාවනාව තුලත් සිද්ධ වෙන බව දන්නේ නැහැනේ ලෝකයා. දාන සීල භාවනාවල භාවනා තුලත් මේ පමාව තියෙන බව කරන අය දන්නෙත් නැහැ කරන අය දන්නෙත් නැහැ. ඒකයි එතන තියෙන ලොකුම ඛේදවාචකය. මන්දයත් ඒ භාවනා කියලා කතා කරන එකෙන් ලැබෙනා වූ සංසුන් සමාධිය සංසුන් භවයේ අර ලෝකෝත්තර සංසුන් භවට සමාන සැනසුමක් තියෙනවා. නමුත් මේක ආයතනයක් අරක කෙලෙස් නැතුව තියෙන සංසුන් සෝයක්. එතකොට මේකට රැවටෙනවා. තව පමාවක්. සසරේ මුලා වීමක්. මෙන්න මේ මම පැහැදිලි කළව පෙළදහම ධර්ම ශ්‍රවණය කරලා සම්මර්ෂණය කරනවා කියලා ඔකට පෙන්වන්නේ. ගහ ගැනීම තුළ බැන ගැනීම තුළ කපා ගැනීම තුළ කොටා ගැනීම තුළ පලි ගැනීම තුළ කාමය තුළ ව්‍යාපාදය තුළ විහිංසාව තුළ මේක වෙනවද? ඉවර කරන්නේ නැතුව ඔබ හිත ඇතුලේ තියෙනවද? ඔබ වෙනුවෙන් අඳුනගන්න බලන්න. දැන් ඔන්න පමාද විහාරීත්වය ඉගෙන ගන්න. දැන් මට මෙතෙන් එන්න ජනවාරි පෙබරවාරි මාර්තු මාස 3මාරක් කල් ඔබට ටික ටික බණ කියා ඉන්න සිද්ධ වුණා. තව එහාටත් ඕක ඊට පස්සේ විවිධ පෙළදහම් ඔස්සේ අපි කියනවා. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් හැකියාව තමයි ත්‍රිපිටකයේ යම් යම් තැන්වල සඳහන් වෙන්නේ අපරිහාන ධම්මංච කියන වචනය යටතේ ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුම් කමති කියලා. ගැඹුරු තැන් කෙරෙහි නුවණැස යොමු වෙන්නේ ඒක. දැන් ඔය සසර හදන හැටිවත් අනුලෝම පටිච්චසම්පාදේ මම ඔබට කියලා දුන්නේ. වචන පාවිච්චි කරේ නැති වුණාට. ඒ නිසා මේ අරමුණේ මුලා වෙන්නා සසරක් තියෙනවා නෙමෙයි සසරක් හදාගෙන පවෙන් යන්න අපායක් හදා ගන්නවා, පිනෙන් යන්න කාමසුගතියක් හදා ගන්නවා, ධානයෙන් යන්න වමලුවක් හදා ගන්නවා. සසර හදනවා ඇරුණාම සසරෙන් මිදීමක් නම් නැත. අන්න පච්චාසෝන අපමජ්ජති අඟුලිමාලට වදාළ දැන් පස්සේ මේ වැඩේ නොකර ඉන්නේ කොහොමද? ඔන්න ඔය වැඩේ කරන්න සතිය ඕනේ නැහැ. ඕක පමාව. ඕක උපදින වෙලාවට වර්තමානයේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඔය මූලාව නොකරන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සතිය ඔබට ඕන වෙන්නේ. ඒ පෙළදහම කොහොමද තියෙන්නේ? ඒ පෙළදහම ටිකක් ඔතෙන්ට එන්න ඔබට වැටහෙනවා නම් ඔබට මේ බාහිර දේවල් ගැටෙනකොට හිතට එන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ඔබේ හිත ඇතුලේ හදාගත්තා වූ ඇලීම ගැටීම මුලාව නැත්නම් අතීතය කියලා. තමන් හදාගත්ත අතීතයෙන් තමන් විඳවන බව සහ බාහිර ලෝකයේ බුදු දෙයක් නැති බවට තේරුම් ගන්න තරම් නුවණ තියෙවි. නිබ්බේධික සූත්‍රයේ ගාථාවක් තුළ පෙන්වනවා මේක. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. පුරුෂයාට ඔය ඉස්සරහට කාමයේ කියන්නේ තමන් හිතේ හදාගත්ත මේ හරි වැරදි හොඳ නරක කියන හදාගත්ත සංකල්පයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර වූ ලෝකේ ඇති කාමයක් නැත. ඔබ ඔය සැප වෙන ලෝකෙ ඔබට කොතරම් කාමයේ තියෙනවා පෙන්නත් මමත් ඒ ලෝකෙ තමයි හිටියේ. මම මේ බුදුහාමුදුරු මොකද්ද මේ කියන්නේ කියලා එදා ඉඳලා හෙව්වා.
විචිත්‍ර වූ කාම වස්තුන්ගෙන් ඇති කාමයක් නැහැ. ඒක මිනිස්සුන්ගේ හිතේ සංකල්පයක් කියලා. ඒ සංකල්පය බලවත් කිරීම තමයි ළමා කාලේ ඉඳන් මහලු කාලය දක්වා පෘථග්ජන මිනිසා කරන්නේ. ඒක තමයි පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි. අරලෝ දහමේ අකම්පිතව ජාතියක් ආගමක් කුලයක් නැතු උපන් අයට අරලෝ දහමේ කම්පිතව ජාති කුලයේ ආගම කොටකට බෙදාගෙන අකමැත්තෙන් පරලෝ යන සිද්ධ වෙනවා. ගියයින් පසු ඉතින් ඒ ආගම් වල කොලේ වහලා සුගතිගාමීත්වය ප්‍රාර්ථනා කරනවා. ගිය කෙනා තමයි ඒක දන්නේ. අපිත් ඉතින් සුදු කොඩිය ඇදලා පාරංශු කොලයක් දීලා මෙයා හොඳ කෙනෙක් කියලා චරිසහතිකයක් දෙනවා. නමුත් පරලෝ නොගිය අය මේ මෑත ලෝකේ නෑ, ඔක්කොම පරලෝ ගිය අය ඉන්නේ. ඉතිරි පෙළත් කෙටියෙන් කියන්නම්. විස්තර කරන්න හුඟක් තියෙන කාරණයක්. අන්න පච්චාසෝ නප්පමජ්ජති කියන්නේ මෙන්න මේ පෙළ කියව කිව ඉන්න එක නෙමෙයි, මේ පෙළට අදාළ දේ ක්‍රියාවට නගන එක. අරක දැන් ඔබ ළමා කාලේ ඉඳලා කර කර හිටියේ. ඒ නිසා තමයි ඔබ ළමා කාලේට වඩා තරුණ කාලේට වඩා මහලු කාලේ අනම්‍යශීලී වෙලා තියෙන්නේ. රළු පරළු වෙලා තියෙන්නේ. ගොරෝසු වෙලා තියෙන්නේ. වචන රළු වෙලා තියෙන්නේ. ඒ අර ඇතුළත කෙලෙසීමේ ප්‍රතිඵලය. දැන් ওই ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. ඒ හින්දා ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීමවත් සම්මා වායාමයේ කියලා. තේරෙන්නේ නැතුව පුළුවෙනිද? ඇද්දක පියාණිටියට සිද්ධ වෙනවද? තමන් අතින් වුණ දේ එන වෙලාව බලලා එන වෙලාවට එකතු නොවීමෙන් අතහරින්න තව පෙළ දහම් තියෙන ඕන තරම්. මේකේ මම කියන්නම් මේක. අපරිහාන ධම්මංච කතමංච බික්ක අපරිහාන ධම්මංච. අර වගේම ඇසේ කනේ නාසයේ දිවේ කයේ තින්නම් සංගති පස්සෝ හට ගන්නවා. අතීතේ එනවා. හැබැයි එකතු වුණොත් සතර හැදෙනව දන්නවා නම් ඔබ පමාවට කැමති නෑ. දැන් මෙතෙන් සිහිය එනවා. හැබැයි ඔය පරණ එකට එකතු වෙන්න එපා, ඔක අතහැරලා දාන්න කියලා කියනවා. එකතු වුණොත් තමයි මමත්වෙන් ගැනීම. එතන එකතු වෙන්නේ නැත්නම් ආපු එක අතහැරිනවට කියනවා පස්ස නිරෝධය කියලා. අන්න ඒකටයි සිහිය තියෙන්න ඕන. පස්ස නිරෝධය කියන්නේ හමු වෙනවා අතහැරනවා කියන එක නෙවෙයි. ඇතුළත කොටස පිළිගන්නේ නැහැ. මලාතීතය පිළිගන්නේ නැහැ. ලෝභ දේශ මොහ ටික පිළිගන්නේ නැහැ. කෙලෙස්නේ. එකතු වුණොත් ඒවට බලය පැවරෙනවා. එකතු වෙන්නේ නැත්නම් කෙලෙස් නැතෙන්න වෙනවා. පස්ස නිරෝධ වුණොත් විඳින්නේ මොනවද? පස්ස නෙවින්දේ. දැන් පස්ස නැත්නම් වේදනා නැහැ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නැත්නම් තණ්හා නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නැත්නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. මමත්වෙන් ගැනීමක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. සතරක් හැදුනද නැද්ද? සතර නිමා වුණාද නැද්ද මොහොතකින්? අර භවගාමී මේ භව නිරෝධගාමී. අර පමාද විහාරී මේ අප්පමාද විහාරී. අන්න සසර හදන එක වෙනුවට මේ මොහොත සසර ගමන නිමා කරන එක. භව නිරෝධෝ නිබ්බානං. භව පච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් භව නිරෝධෝ නිබ්බානං. එක වතාවට නෙවෙයි, නැවත නැවතත් ඔබ යන්නේ බුදුන් වෙත. මේ නෝපමාව බව, මේ විදර්ශනා භාවනාව බව, මේ මිනිසා විසින් ප්‍රගුණ කළ යුතු සතිය බව මේ කරන්න. තේරුම් යනතු ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට ඔබට තේරෙයි ඔබ බෞද්ධකමක් තුළ, බෞද්ධ නමක් තුළ කොතරම් නොගැඹුරු බෞද්ධකමක් තුළද හිටියේ කියන එක ගැඹුරට තේරෙවි. ඒට ඔබේ අමාරු කාර්යයත් ඔබමයි අමාරු වැටෙන්නේ. ඔබේ ගැලවුම් කාර්යයත් ඔබමයි. මෙන්න මේ මග මිනිසාට තේරුම් ගන්න ලැබෙනවා නම් ඔහු පටිසෝතගාමියෙක් වෙනවා. එතනින් එහා පැත්තට ඔහු පච්චාසෝ නප්පමජ්ජති. පාරේ ගිහින් බලන්න ප්‍රතිඵල මොනවද කියලා. ධම්මස පාදා ගැනීම සඳහා ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් තවදුරටත් ධර්ම ශ්‍රවණය කරන ලෙස ආරාධනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මදේශනාව ධර්ම ශ්‍රවණය කළා ඔබ නමින් නැසීමේ පරලෝකියාව ඥාතිත මිත්‍රාදීන් අවශ්‍ය නම් පින් අනුමෝදන්ව ජීවිතය සුවපත් කරගනිත්වා. මතුපිටිනා භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ත්‍රිලක්ෂණීය ගැඹුරු අවබෝධයෙන් නිවන සැනසෙන මංපෙත් හෙළි කරගනිත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබට ඉහාත්ම වශයෙන්ම මේ අවබෝධය නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන ගමන් විමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවන ලැබී ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණු ගැඹුර වැටහි නිරවශේෂ නිරෝධයේ මඟ වැටහි නොපමාව වැටහීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසීම පිණිසත් හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.